භාවනාව ගැන දන්නවද? හරියට මොකුත් දන්නේ මොකුත් කරලම නැද්ද භාවනාවක් මොකුත්? එහෙම නැහැ. ඉතින් පොඩි කාලේ ඉස්කෝලේ ඒ වගේ භාවනා කරනවා ඒ තමයි එහෙම දැනුමෙන් කරලා නැහැ. හරි. කුණ්ඩලිනී චක්‍ර ගැන එහෙම අහලා තියෙනවද? නැහැ. එහෙම ගැන අහලත් නැහැ. හරි. මම කරුණු ටිකක් කියන්නම් බලන්න හොඳට ඒවා ඇත්තද නැත්තද කියලා. දැන් රස කැම තියෙනවා. ලස්සන රූප තියෙනවා. ඒතකොට ලස්සන ශබ්ද තියෙනවා. ඒ කියන්නේ ලස්සන සින්දු තියෙනවා කියන්නේ. ඔව්. හොඳ ස්පර්ශ තියෙනවා. දැන් තරුණ ගෑනු ළමයි කැල්ලුවොත් සනීපයි. හොරි කඩ තියෙන කවුරු හරි කෙනෙක් කැල්ලුවොත් ඉරිකිතයි. නේ? එහෙම ස්පර්ශ තියෙනවනේ. ඔව්. අපි කෑම ගැන පැත්තෙන් කතා කරමු. දූරියන් ගෙඩියක් ගමු. දූරියන් හොයා කන්න කැමතිද? අකමැතිද? කැමති. කැමති. හැබැයි දූරියන් දැක්කහම වමන යන අයත් ඉන්නවා. නේ? ඔව්. ඒ මහලති දැකලා තියෙනවා. ඔව්. දැන් ඇත්තටම ඒතකොට දූරියන් ගෙඩියේ තියෙන්නේ ඔය කියන රසද අප්පිරියාවද? දූරියන් ගෙඩියේ මොකුත් නැහැ. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? දූරියන් කාලා පුරුද්දක් තියෙන අයට ඒ අයගේ හිතේ පිය මధుර ආසාවල් සිටිවිලි ඒ අයගේ හිතේ පහළ වෙනවා. මේක රසයි. මේක ඔක්කොම කන්න ඕනේ ඔය වගේ. නේ? දූරියන් කාලා පුරුදු නැති අයගේ හිතේ අප්‍රිය මధుර සිටිවිලි පහළ වෙනවා. ඒ කියන්නේ මේක තිත්තයි මේක ගඳයි එහෙම කියලා. දැන් ඒ ඔක්කොම හිතේනේ පහළ වෙන්නේ. දැන් ඔක දූරියන් ගෙඩියේ තියෙනවද? නෑ. නම කාරණේ හරියට තේරුණා නම් දූරියන් ගෙඩියේද රස තියෙන්නේ හිතේද රස මතුවෙන්නේ කියන එක තේරෙනවා. දැන් කොහෙද තියෙන්නේ රස කියන හිතේ. හිතේ. එන රස කෑම කියලා එකක් තියෙනවද? නැහැ. චොකලට් එකක් තියෙනවා. චොකලට් එක මම රසයි කියලා. දැන් මගේ හිත කියනවාද මේක රසයි මේක රසයි ඔක්කොම කන්න ඕනේ එහෙම කිව්වේ. හිතනේ කියන්නේ. මම මේ බාහිර කිසි දෙයක් නැහැ. තියෙන්නේ කොහෙද? ඔක්කොම හිතේ. ඔක්කොම තියෙන්නේ හිතේ. ලස්සන රූප කියලා එකක් තියෙනවද? දැන් මම කියනවා මෙයා ලස්සනයි කියලා. ඔයා කියන මේ කවුදන්නේ මේ මොකද්ද මේ කියලා. ඇයි? ඒක රූපේ තියෙන එකක් නෙවෙයි. තමන්ගේ හිතේ ඇති වෙන එකක්. නේ? මට ලස්සන කෙනා වාට ලස්සන නැති වෙන්න පුළුවන්. හේතුව මොකද? ඒක රූපේ තියෙන එකක් නෙවෙයි. නම් මේ රූපවල බාහිර කිසිම දෙයක් නැහැ කියන එක තේරෙනවා. දැන් ඕක තේරුණා නම් තමන්ට ලොකු තණ්හාව කියන රෝගෙන් ගොඩක් භාගයක්ම අඩු වෙලා යනවා. ඇයි අපි දැන් රස කෑම කන්න ඕනේ කියලා කිලෝමීටර ගණන් දුවනවානේ. දහස් ගණන් වියදම් කරනවානේ. ඈ. අද ෆ්‍රයිඩ් රයිස් එකම කන්න ඕනේ. ඒකේ තමයි රහ තියෙන්නේ කියලා. නෑ මේක හිතේම වගන්න එකක් කියලා දැන් ගත්තාම මෙහෙම ලොකු වේගයක් ඇති වෙනවද? නෑ. දුවන්න. ඈත ගිහින් හරි කන්න ඕනේ මේක කියලා. එහෙම හිතෙන්නේ නෑ. ඒ වගේම තමයි දව දෙන්නට ඔයාටයි ඔයාගේ අම්මටයි මම බයිනවා. හරිද? මම බයිනකොට අම්මට හිතෙනවා පව් මේ මනුස්සයර කේන්ති ගිහිල්ලා දැන් ලේ ධාතුව මේ සවුත් වෙලා දැන් අසනීප වෙයි කියලා. ඔයාට හිතෙනවා යකෝ මට බයින්න ඈ කියලා ඔයාට කේන්තියක් එන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේද? පුළුවන්. එතන මම බයින නිසා නම් කේන්ති එන්නේ ඔයාට කේන්ති ආවේ අම්මටත් කේන්ති එන්න ඕනේ. ඔව්. එහෙනම් මම බයින එකද හේතුව? නෑ. අපි තමන්ගේ හිතයි. නේ? ඔව්. තමන්ගේ හිතේ ඇති වෙන ඔකට කියන්නේ ගති පුරුදු. බුද්ධ ආගම කියන ඔකට කෙලෙස් කියලා. නැත්තම් සිංහලෙන් ඔකට කියන පුරුදු කරගත්ත ගති කියලා. තමන් පුරුදු කරගත්ත ගතියක් නිසානේ අම්මා අනුකම්පාව කියන ගතියක් පුරුදු කරලා තියෙනවා. පුරුදු කරගත්ත ගතියක් තියෙනවා. ගති කියන්නේ දන්නවනේ ගති කියන්නේ මොකද්ද කියන්නේ? දැන් ඔයාට එක ගති පුරුදු තියෙනවනේ. ඔව්. උදේ 8ට තේක බොන. අහවල් වෙලාවට පත්තරේ බලනවා. ඒ වගේ එකක පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒවට තමයි ගති පුරුදු කියන්නේ. ගති පුරුදු ලෝකයක් තමයි මේ තියෙන්නේ. පුරුදු ගත්ත පුරුදු වලින් හැදිච්ච ලෝකයක් මේ තියෙන්නේ.
දැන් ඔය බාහිරින කතා කරේ. දැන් බලමු තමන්ගේ හිත ගැන කතා කරලා බලන්න. දැන් ඔක්කොම තියෙන හිතේ කියලා දැනගත්තනේ. දැන් හිත ගැන කතා කරමු. මේ හිතේ කොටස් තුනක් තියෙන ප්‍රධාන වශයෙන්. එකක් තමයි ආධ්‍යාත්මික කය. එහෙම නැත්නම් විපාක කය කියන. අනිත් හිත තමයි කෙලෙස් කය. ගති පුරුදු නිසා හැදිලා තියෙන කය. නැත්නම් හිත. අනිත් එක තමයි මේ මොහොතේ හිතන කියන කෙනෙක් ඉන්නවනේ. අන්නේ හිත. ඒකට කියනවා කර්මජ කය කියලා කියනවා. කරජ කය කියලා කියනවා. දැන් අර විපාක කයෙන් ආධ්‍යාත්මික කයෙන් කරන්නේ මේ මොහොතේ ඇහෙන එක, පෙනෙන එක, දැනෙන එක ලබා දෙන එක. දැන් මේ මොහොතේ වාට ඇහෙනවනේ. මේ මොහොතේ වාට පෙනීමකුත් තියෙනවනේ. දැනීමකුත් තියෙනවනේ. ඉඳගෙන ඉන්නවා කියන දැනීමක් තියෙනවනේ. දැන් අපි හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනීමක් තියෙනවනේ. ඒ වගේ. ඒ දැනීම දෙන්නේ කරජකයෙන්. කරජකයෙන්ද නෑ ඒක විපාක කයට විපාකයෙන්. ඇයි අපිට විපාක කයට එහෙම දැනීම ඇති වෙන්නේ? මොකක්ද දැනීම ඇති වෙන්නේ? අපිට ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, ඇඟට ස්පර්ශ දැනෙනවා, දිවට නහයට එක එක දේවල් දැනෙනවා. ඇයි එහෙම දැනෙන්නේ? ඒක දැනෙන්න හේතුව තමයි අතීත සංසාරේ අපි හේතු හදලා තියෙනවා. පෙර ආත්මවල. දැන් ඔයාට මේ මොහොතේ බැනුම් අහන්න ලැබෙනවා. මේ වෙලාව වාට බැනුම් අහන්න ලැබෙනවා කියන්නේ මොකක්ද? පෙර ආත්මයක ඔයා කරපු අකුසලයක් මේ මොහොතේ පළ දෙනවා. ඔය පෙර ආත්මේ කාට හරි බැනපු එකක දැන් ඔයාට ඒකේ ප්‍රතිඵලයේ විදිහට ඔයාට දැන් බැනුම් අහන්න ලැබෙනවා. මේ මොහොතේ ඔයාට දහම් කරුණක්. ඒ කියන්නේ මේ විශ්ව ධර්මතාවය ගැන අහගන්න මේ අවස්ථාවල් ලැබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ පෙර කරපු පිනක් යහපත් දෙයක් නිසා ඒකේ ප්‍රතිඵලය මේ මොහොතේ ලැබෙනවා. ඔකයි විශ්ව ධර්මතාවය. ඔක තේරුණා නම් අපි මේ මෙරි ඉපදි යන ගමනක් කියන්නේ කියන එකත් තේරෙනවා. නැත්නම් අපිට හේතුවක් නැහැනේ. ඇයි මේ පේන්නේ අපිට? නම් මුළු ලෝකේ ඉන්න සියලු වාසීන්ට ඔක්කොම එකම දෙයක් පේන්නේත් නැහැ. එක එකට එක දේවල් පේනවා. නේ? දැන් පාර යනට වෙන දේවල් පේනවා. මෙතන ඉන්නවා අපි ඔයාලට වෙන දෙයක් පේනවා. අර ශාලේ ඉන්න අයට වෙනම දෙයක් පේනවා. නේ? ඒ වගේ. එතකොට කෙලස් කයෙන් කරන්නේ මොකද්ද? කෙලස් කය කියන්නේ ගති පුරුදු කය. මනෝ කයත් කියලා කියනවා. එයා මොකද්ද කරන්නේ? ඇහැට සිතිවිලි ඇහැට රූප පෙවුනාම මතක ගෙනත් දෙනවා. කෙලස් කය. ඒ දැක්ක රූපේ පිළිබඳව මීට කලින් සංසාරේ මීට කලින් වෙලාවල් වල ගත්ත මතක ටික ගෙනත් දෙනවා. ඔය මේ මුස්ලිම්නේ මම ඒකයි වර මෙච්චර අමාරුවට තේරුම් කරලා දෙන්න නැත්නම් මේ භාෂාව පුරුදු කරගෙන ඉන්න ටක් ගාලා මේ තේරුම් කරලා දෙන්න පුළුවන් ඈ සිංහල බුද්ධාගම ඉගෙන ගත්ත පොඩි බුද්ධාගම ඉගෙන ගත්තේ එහෙනම් කෙලස් කියන්නේ ඔය දන්නවනේ දැන් ඇහැට රූප පේනකොට මේ බයික් එකක් මේ අල්මාරියක් මේ ෆෑන් එකක් කියලා ටක් ගාලා හිතට පහළ වෙනවනේ ආන් ඒ ටික කරන්නේ කවුද අර කෙලස් කය නැත්තම් ගති පුරුදු යට හිත කියලා කියන්නේ එයා තමයි මේ ටික කරන්නේ මොකද කරන්නේ ඇහැට රූපයක් දැක්කම මේකේ තියෙන සියලුම මතක ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ස්පර්ශ වලින් ගත්ත මතක ටික ටක් ගාලා ගෙනත් දෙනවා දැන් මේක දැක්කම ෆෑන් එකක් කාමේ කල්ලන්න පුළුවන් උලන් වදිනවා කිය ඔක්කොම මතක ටික ටක් ගාලා ගෙනත් දෙනවා මේකට කියන්නේ ෆෑන් එකක් කියන මතකේ පවා ගෙනත් දෙනවා ඒ ටිකට තප්පරෙන් කාලක්වත් යන්නේ නැහැ හැබැයි ලොකු පියාදාමයක් ඇතුළේ වෙනවා විද්‍යුත් පියාදාමයක් වෙනවා ඉතින් යන්නේ ඒ ටික කරන්නේ මේ කෙලස් කයි කණ්ඩ ශබ්ද යනවා ට්‍රීවිල් එකක් ගියා වෑන් එකක් ගියා අම්මා කතා කරනවා කියලා අඳුනගන්නේ කවුද අන්න කෙලස් කය ඇහෙන එක ධර්මතාවය පෙර විපාක නිසා ඇහෙනවා පේනවා දැනෙනවා ඒක පළවෙනි කයෙන් කරන දේ දෙවෙනි කයෙන් තමයි ඒක හඳුනාගන්නේ හඳුනාගෙන එයා ආයෙත් තව තමයි ගති පුරුදු වලින් තව සිතිවිලි පහල කරනවා දැන් අපි කියමු බඩේ දැවිල්ලක් ඇති වෙනවා ඒක දැනෙන්නේ කොහොමද කාටද ඉස්සලම් ලැබෙන්නේ ඒක පණිවිඩේ විපාකයි කෙලස් කය මොකද කරන්නේ ඒක විඳලා සිතිවිලි තමන්ගේ ගත පුරුදු වලින් සිතිවිලි පහල කරනවා මොකද බඩගිනි කියලා සිතිවිලි පහල කරනවා ඒ දැවිල්ල බඩේ ආපු දැනීම බඩගිනි කියලා එයා හඳුනා ගන්නවා දැන් ඒක තමයි කෙලස් කයෙන් කරන දේ ඒක දැන් හඳුනාගත්තාම පස්සේ අපි මේ මොහොතේ හිතන කියන කරන වැඩ පිළිවෙලක් තියෙනවානේ දැන් බඩගිනි කියලා දැනුනහම එක්ක බත් කනවා එක්ක බත් බෙදා ගන්න එක්ක උයා ගන්න නේ අන්න එයාට කියනවා කර්මජ කය කියලා.
දැන් ඔය හිතේ තුන් ආකාරය පැහැදිලිව තේරුණාද? හිත ප්‍රධාන වශයෙන් තුනක් බෙදෙනවා. ඒ උඩ දෙක නම් තේරෙනවා. මොකද උඩ හිතයි මේ මොහොතේ කියන කරන හිතයි යටි හිත කියන එකයි තේරෙනවා. යටි හිතේ සිතිවිලි පහළ වෙයි කියන එක. නොදන්නේ ආධ්‍යාත්මිකයි. තමන්ට ඇයි ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ කියන එක තමයි නොදන්නේ හිතියේ. තමන්ට තමන්ගේ හිත ගැන තමයි මේ කිව්වේ. තමන්ගේ හිතත් මේ විදිහට වැඩ කරන්න කියලා තමන් මේ බලන්න. වෙන පොතකින් නෙවෙයි. මේ තමන්ගේ හිත ගැන නම් කියන්නේ, මේ මිනිස්සෙගේ හිත ගැන නම් කියන්නේ අපි බලන්න ඕනේ මේක හරිද ඇත්තද බොරුද කියලා පොතකින්ද? තමාතුලින්. මොකද තමාගේ හිත මගේ හිතත් මේ විදිහට වැඩ කරන්නේ කියලා මාතුවෙන් එක බලා ගන්න ඕනේ. දැන් කෙලස් කයින් මොකද කරන්නේ? මේ පේන එක ධර්මතාවයක් නේ. ඇහෙන එක ධර්මතාවයක් නේ. දැනෙන එක ධර්මතාවයක් නේ. පෙර පින්පව් නිසා මේ දේවල් වෙනවා. කෙලස් කයින් මොකද? මේ ඇහෙන එක අහන්න යනවා. ඇහෙන එක ධර්මතාවයක්. එයා මොකද කරන්නේ? එයා අහන්න යනවා තව. අහලා එයාගේ ගති පුරුදු සිතිවිලි පහ කරනවා. මේ කියන්නේ කාටද? මම කියලා හිතාගෙන ඉන්න කෙනාට තමයි මේ කෙලස් කයි කියන්නේ. අපි මේ මම කියලා දරාගෙන ඉන්නේ මේ කෙලස් කයේ ක්‍රියාකාරීත්වය. මේකේ විද්‍යාව දන්නේ නැති හින්දා තමයි අවිද්‍යාව කියන්නේ. මේ යටි හිතට අපි හිතාගෙන ඉන්නේ මම කියලා. මට පේනවා. මට ඇහෙනවා. මම කරනවා. එහෙම කියලා මේ ඔක්කොම මේ කරන්නේ මේ යටි හිතේ ක්‍රියාකාරීත්වය තමයි මම කියලා දරාගෙන ඉන්නේ. ඒක සාධාරණයි. මම තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කම්පියුටරයක් තියෙනවා. ඒ කම්පියුටර් ඔයාමයි තොරතුරු දාන්නේ. දැන් ඕකෙන් ඔයාලට ඕන වෙලාවට තොරතුරු ගන්නත් පුළුවන් නේ. ඔයාමයි තොරතුරු දාලා තියෙන්නේ. ඔයාමයි ඔයාලට ඕන වෙලාවක තොරතුරු ගන්නත් පුළුවන්. දැන් කම්පියුටර් කියන්නේ මොනවද? කම්පියුටර් කියන්නේ මොනවද? නැහැ. ඉතින් ඕදේම තමයි හිත. මේ යටි හිත කියන්නේ සිස්ටම් එක. කොහොමද වැඩ කරන්නේ? ගති පුරුදු වලින්. පුරුදු කරගත්ත ගති වලින්. කොහොමද සිතිවිලි පහළ වෙන්නේ? ගත්ත පුරුදුයි. ගති පුරුදුයි. ගත්ත පුරුදුයි. දැන් මේක ෆෑන් එක කියලා අඳුරගත්තේ කොහොමද? ගති පුරුදු. ගත්ත පුරුද්දක් තියෙනවා මේ වගේ රූපයකට කියන්නේ ෆෑන් එක කියලා. එහම ගත්ත පුරුද්දක් තිබ්බනේ. ඒක නැත්තම් මේකට ෆෑන් එක කියනකොට එතන මේකට මේ ලිද කියනවා. ලිද කියන්නේ නැහැ කවදාවත් මේකට. නේ? මේක ගත්ත පුරුද්දක් තියෙනවා. අන්නේ එන මේ යටිහිත වැඩ කරන්නේ කොහොමද? මේ කලින් ඉගෙන ගත්ත දේවල්. ගත්ත පුරුදු වල. ඉගෙන ගත්ත මතක ඔය කියන ඔක්කොම අදහස එනව නේද? ගති පුරුදු කියලා වචනේ ගත්තා. ගත්ත පුරුදු, ගති පුරුදු. ඔකට කලින් ගත්ත මතක, කලින් ඉගෙන ගත්ත දැනුම. ඔය කොයි දේ කිව්වත් අර ගති පුරුදු කියන එකට එනවනේ. නේ? දැන් භාවනාව කියන එකෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ කෙලෙස් කය එකතෙන් කරනවා. එහෙම නැත්නම් මේ කෙලෙස් කය නිරෝධය කරනවා, අයින් කරනවා. භාවනාව කියන එකෙන් කරන්නේ. දැන් අපි භාවනා කරනවා කියන්නේ හිත එකතෙන් කරගන්නවා කියන එකනේ භාවනාව කියන්නේ. ඒ කියන්නේ මනෝ කය එකතෙන් කරගන්නවා. එක අරමුණකට ගන්නවා. ඒවට කියනවා දැහන් ක්‍රම කියලා. හිත නිරෝධය කරගන්න ඒවට කියනවා සමාපatti ක්‍රම කියලා. හිත නිරෝධය කරනවා. ඒ කියන්නේ යටි හිත අපිට පුළුවන් එහෙම එයාව එහෙම අයින් කරන්න පුළුවන් අපිට. ඒතකොට මමෙක් නැති වෙනවා. දැන් මම කියලා හිතාගෙන ඉන්නේ මේ යටි හිතටනේ. යටි හිත අයින් කරාම මමෙක් නැහැ. හැබැයි ඔක්කොම ඇහෙනවා. ඔක්කොම පේනවා, ඔක්කොම දැනෙනවා. හැබැයි මේ මම කියන එකක් හැඟීමක් එන්නේ නැහැ. මේ ඇහෙන දැනෙන දේවල් ගන්න කෙනෙක් නෑ. ඔව් ගන්න කෙනෙක් නෑ. මේ මමයි කියන එකක් නැතුව ඒවා දැනෙනවා විතරයි. ඇහෙනවා දැනෙනවා ඒ වුණාට ඒක ගති පුරුදු වලින් පරණ සිතුවිලි එන්නේ නැද්ද? එන්නේ නැහැ. ඒ වගේම මම කියලා දරා ගන්න කෙනෙක් නැහැ. මේ මට පේන්නේ, මට ඇහෙන්නේ, මට දැනෙන්නේ කියලා හිතන්න දරා ගන්න කෙනෙක් නැතු වෙනවා. මොකද ඒ හිතනේ නිරෝධය වෙලා තියෙන්නේ. අනේකට කියනවා චේතෝ විමුක්තිය කියනවා. ඒ වගේ. ඉතින් මේ බලමු මම ශනිකවම වායේ සමාධියට දාන්න නිරායාසයෙන් කිසිම ආයාසයක් පිටිර හේතුලා නිින්ද ගියා වගේ. නිින්ද ගියාම ඉන්නේ කිසිම ආයාසයක් නැහැ නේද එතකොට. නිින්ද ගියාන් පස්සේ අතන එහෙම කරන්නේ නැහැ. කොහොම අනේ වගේ ස්වභාවයක් විදිහට නිින්ද ගියා වගේ ඉන්නේ. දැන් අහන්න ගියොත් මොකද වෙන්නේ? දැන් ඔයා මම මෙච්චර කියන දේවල් අහගෙන හිටියානේ. ඒ කියන්නේ කවුද ඒක අහගෙන හිටියේ? මම. ඒ කියන්නේ කවුද? කෙලස් කය. නේ? යටි හිත. එහෙනම් ඔයා මම කියන දේවල් අහගෙන හිටියොත් මොකද වෙන්නේ? අර කෙලස් කය වැඩ කරනවා. එහෙනම් එයාව නිරෝධ කරගන්න ඔයා මොකද කරන්නේ? අහන්න නැතුව ඉන්න ඕනේ. ඇහෙන එක ධර්මතාවය. ඇහෙන්නේ කාගෙන්ද? ආධ්‍යාත්මිකයි. ඒක ප්‍රශ්නයක් නෑ. අහන එකයි ප්‍රශ්නේ.
එහෙනම් අහන එක අතාරින්න. හරි. ඇස් දෙක වහගන්නකො. ඇස් දෙක වහගෙන මේ මොහොතේ ඉඳන් මං කියන දේවල් අහන්න යන්න එපා. ඇහෙන්න දෙන්න. අහන්න ගියොත් යටිහිත වැඩ කරනවා, කෙලස් කය වැඩ කරනවා. දැන් භාවනාවෙන් තොර වෙනවා. ඒ නිසා අහන්න යන්න එපා, ඇහෙන්න දෙන්න. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. ඇසීමක් පමණයි. මේ මොහොතේ දැනීම් තියෙනවා. ඉන්න කෙනෙක් නැහැ. දැනෙනවා විතරයි. මේ මොහොතේ පෙනීමක් තියෙනවා. බලන කෙනෙක් නැහැ. පෙනීමක් විතරයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. ඇසීමක් පමණයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. ඇසීමක් පමණයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. දැනීමක් පමණයි. පෙනීමක් පමණයි. කෙනෙක් නැහැ. මමෙක් නැහැ. සබහාදාමක් පමණයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. මේ මොහොතේ දැනීමක් තියෙනවා. ඉන්න කෙනෙක් නැහැ. දැනෙනවා විතරයි. දැනීමක් පමණයි. මේ මොහොතේ පෙනීමක් තියෙනවා. බලන කෙනෙක් නැහැ. පෙනීමක් විතරයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. දැනීමක් පමණයි. පෙනීමක් පමණයි. මමෙක් නැහැ. කෙනෙක් නැහැ. සබහාදාමක් පමණයි. මේ මොහොතේ ශබ්ද තියෙනවා. අහන කෙනෙක් නැහැ. ඇහෙනවා විතරයි. හරි. දැන් අස්සර. දැන් මොකද උනේ එකපාරට? එකපාරට නිකන් මේ කියන කෙනෙක් නැතුව ඇහුණාද මොහොතකට? එහෙම දෙයක් වුණාද? අහන කෙනෙක් නැහැ, කියන කෙනෙක් නැහැ වගේ නිකන් එහෙම දෙයක් ඇහුණාද මොහොතකට? කියන කෙනෙක් නැතුව නිකන් අමුතු විදිහට ඇතුලෙන් ඇහෙනවා වගේ නිකන් එහෙම මොහොතකට කියන්නේ ඇහුණා කියන්නේ ඒක හිතට ගත්තේ නැහැ. ඒ අතරේ ඔහොම ඉන්නකොට දැන් අර කෙනෙක් නැතුව ස්වභාවය දැනුණානේ ඊට පස්සේ අන්තිමට. ඔව්. ඒ වගේම ඒ මොහොතකට දැනුණාද අහන කෙනෙක් නැතුව ඇහෙන විදියක් මොහොතකට. ඒ එක්කම හිස් ස්වභාවය මොහොතකට. නේ? අන්නේ හිස් ස්වභාවයට තමයි අපි මේ නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණ ධාතුව කියන්නේ නැත්නම් සෝතාපන්න පරතිත්තක්ෂණය කියන්නේ. ඔන්න උතන්ට යන තමයි අපි මිනිස්සු කරුම් පුරන්නේ. ඔන්න උතන්ට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සං වලින් මිදින දිස්තිය දැක්ම. ඔන්නක දැක්කනම් ධම්සක් කියන සූත්‍රයේ තියෙනවා මේ සම්මා දිට්ඨියටපත් වුණාම චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි වෙන්න ඕන කිය. බලන්න දැන් ඒ ටික වෙලාද කියලා. දැන් ඔහොම මාදියා බලන් ඉන්න ඔහොම බලන් ඉන්න ගම බලමු චක්කුම් උදපාදිලා ටික මාදියා ඔහොම බලන් ඉන්න ගම
බලන්න තමන්ගේ වම් පැත්තේ මාදියා බලන් ඉන්න ගමන් වම් පැත්තේ ඇහි පේන අවසාන කෙරවල සිහිපත් පේනවනේ මාදියා බලන් ඉන්නක අතෑරලා වම් පැත්තේ අවසාන තමන්ට පේන කෙරවල දකුණු පැත්තේ අවසාන පේන කෙරවල අන්නේ දෙපැත්තට සිහිය තියාගන්න. එතන මේ ඉස්සරහම බලලා කියන මේ පස්සට ඇවිල්ලා මේ දෙපැත්ත පේනවලු තියෙන්නේ. මේ පැත්තේ අවසාන පේන එක මේ පැත්තේ අවසාන පේන දෙපැත්තට සිහිය පවත්වන්න. එතකොට මෙතෙක් දැක්ක දෘෂ්ටියට වැඩි වෙනම දැක්මක් පේනව නේද? ඒ දෙපැත්තට ફોකස් වෙනවා. දෙපැත්තට ફોකස් කරාම දෙපැත්ත මේ Tamanට ඒ වෙලාවේ මේ පේන මේ මොහොතේ පේන සමස්තයම පේනව නේද? තමන්ගේ වම් පැත්තේ අවසාන පේන කෙරවලටයි දකුණු පැත්තේ අවසාන පේන කෙරවලටයි සිහිය පැවැත්වුවාම ඉස්සරහා බලන කෙනා නැති වෙනවා. මේ ඔක්කොම එක තලයකට පේනවා. එක එක පේන්නේ මේ ඔක්කොම පේනවා. එහෙමයි නේ? එනකොට මේ පෙනීම ඔක්කොම වෙනස් වෙනවා නේ. දැන් බලන කෙනා බලනට වැඩිය අරන් බලනකොට ඔක්කොම සේම පේනවා. එහෙනම් තව ටිකක් කොහොමද බලලා හිටියොත් මගේ ඔය එක ඕරා පේන්නේ. මගේ මූණ වෙනස් වෙනවා පේන්නේ. බලාගෙන ඉන්නේ. මගේ මූණ වෙනස් වෙනවා පේන්නේ. නැති වෙලා යයි සමහරලා ආලෝකයක් පේන්නේ. මල් පේන්නේ එහෙන් බලන් ඉන්නවා. පේන සමස්තයට සිහිය පිටවගෙන ඉන්නකොට මොනවද පේන්නේ? මාතු. ඒතර මා විතර නෙවෙයි ඔක්කොම පේන්නේ. මගේ පේනීම වෙනස් වෙනවා. තමගේ වටේ මොන හරි පේනවද? පේන දෙයක් කියන්නේ. එහෙන් බලනකොට මා දිහා එහෙන් බලන් ඉන්නකොට දැන් මට නම් ඔයාගේ ඔළුවට හොඳට ඕරක පේනවා. ඔයාගේ සෝතාපන්න ඕරක දැන් මට හොඳට පේනවා. පේනවද? ඔයාගේ ඔළුවට තියෙන සුදු පාට ඕරක. ඒක තමයි කන්නඩි ඉස්සරහට ඔය විදිහට බලන් ඉන්නකොට මේ තමන්ගේ ඕරක තමන්ට බලා ගන්න පුළුවන්. තමන්ගේ යක්කු මුදපාදින තමන්ටම පේනවා. දැන් මගේ ඕරක පේනවා. දැන් අරය දිහා බලන් ඉන්නේ මේ විදිහට. එයා පිටියයින් ඉඳ ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එයාගේ එක තැනක් බලනකොට එයා ඔක්කොම සම්පූර්ණයෙන් බලනවා. ඒතකොට බලන්න එයාගේ ඔළුවට නිකන් සුදු පාට නිකන් තවමත් තියෙනවා. එතනින් ඇත්තටම පේන්නේ අපිට මෙතන. කොහෙන්ද? ඔන්න ඔතන. අපි හිතන් ඉන්නේ කොහෙන්ද? S2 පේනවා. S2 කරන්නේ බලන එක. ඒ කියන්නේ කැමරාව කරන දේ. කැමරාව කරන්නේ බලන එකනේ. S2 කරන්නේ එකක් බලනවද දෙකක් බලනවද මේ ඔක්කොම බලනවද කියලා ફોකස් කරන එක. නේ? එහෙනම් පේන්නේ කොතනින්ද? පේන තැන තමයි මේ තුන්වෙනි ඇහැ කියලා කියන්නේ. නැත්නම් final ගෑන් third eye කියලා කියන්නේ ඒ පේන තැන. මිනිස්සු හිතන්නේ මේ බලන S2 තමයි පේන්නේ කියලා. එතනත් මුලාවට හවු වෙලා ඉන්නේ. ඒකයි මේ සබහාදාම සම්පූර්ණයෙන් මිනිස්සුන්ට පේන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ හොර එකක් තියෙනවා. දැන් ඔය විදිහට බලනකොට දෙවියෝ පව පේන්න පටන් ගන්නවා. දැන් මිනිස්සුන්ටයි පේන්නේ නැත්තේ. මිනිස්සු හිතන් ඉන්නේ අපිට පේන්නේ බලන S2කින්මයි කියලා. ඉතින් එහෙම බැලුවාම පේන්නේ. දැන් කැමරාවෙන් උනත් කැමරාවෙන් ફોකස් කරන දේ කැමරා පිටපස්සෙන් ඩිස්ප්ලේ එකේ හැරෙන මොනිටර් එකෙන් හරිනේ පේන්නේ. නේ? අනං ඒ ඩිස්ප්ලේ එකෙන් හරියට බැලුවොත් අපිට දැන් මේ මොහොතේ ගෝචර වෙන්නේ මේ මොහොතේ අපිට බලන දේද ගෝචර වෙන්නේ පේන දේද? දැන් ඔයාලට පෙනීමක්ද තියෙන්නේ? දැන් ඔයාලට පෙනීමක් නේ තියෙන්නේ. එහෙනම් පෙනේ ඈ? දැන් පෙනීමක් තියෙන්නේ. දැන් පෙනීමක් නේ තියෙන්නේ. එහෙනම් අපි සිහිය පවත්වන්න ඕනේ බලන දේටද පේන දේටද? පේන දේට. මිනිස්සු සිහිය පවත්වන්නේ කොහටද? බලන දේට. මුලාවක වැටලා ඉන්නේ. ඒකින්ද පේන්නේ නැහැ මිනිස්සුන්ට හරියට. ඇයි බලන්නේ? තණ්හාවට. එක එක බලනවා. ආ මේක අල්මාරි. ඒක තණ්හාව. අල්මාරි කියලා හඳුනගන්නේ ඒක බලලා ඒ දිහා ඒක ස්පර්ශ කරපු නිසා තමයි ඒ සම්බන්ධයෙන් මේක අල්මාරිය කියලා මතක ටික පහළ වෙන්නේ. එතන තියෙන්නේ තණ්හාව. ඒක සියුම් තණ්හා. ඊටදී ලොකු තණ්හා තියෙනවා හිතේ. දැන් අල්මාරිය දැක්කා අල්මාරිය අඳුනගත්තා කියන්නේ පළවෙනි තණ්හාවට හවු වුණා. ඊට පස්සේ අරමුණු වෙනවා. මේක අරින්න ඕනේ. මේක මගේ අහවල් එක තියෙනවා. ඔන්න දෙවෙනි තණ්හාව. ඊළඟ ලෝකෙක දේවල් කරන්න හිතෙනවා. ඔන්න තුන්වෙනි තණ්හාව. දැන් S2 වහගන්න බලන්න. වගේ. ආලෝක උදපාදි වෙලාද කියලා බලන්න S2 වහගන්න. බලන්න තමන්ගේ පේන ඇහි ආලෝකයක් තියෙනවද කියලා. ඒ කියන්නේ ඔය නරල මැද්දේ නැත්නම් ඇහි බැම දෙක මැද්දෙන් ආලෝකයක් පේනවා. අන්නේ ආලෝකෙට සිහිය පවත්ව ගන්න.
S2 අතාරින්න නැත්නම් නලල මැද්දෙන් නැත්නම් ඇහි බැම දෙක මැද්දෙන් ආලෝකයක් තියෙනවා. මේ ආලෝකෙට සිහිය පවත්තා. මොකද්ද පේන පාට? කළු පාටයිද, රතු පාටයිද, කහ පාටයිද, සුදු පාටයිද? කළු පාට. තනිකර කළු පාටයි. ඒ බැම දෙක මැද්දට නැත්නම් නළල මැද්දට සිහිය පවත්තන්න බලන්න එතනින් ආලෝකයක් තියෙනවද කියලා තමයි. කළු පේන පාට. කළු අතරින් වෙන කිසිම ආලෝකයක් නැහැ. තනිකරම කළුයි. පාටක් කොළ පාට වගේ ඇවිල්ලා යනවා. කොළ පාට වගේ ඇවිල්ලා යනවා. ඒ කියන්නේ අර කළු තියනවා කියන්නේ වාට එක්ක දොස් තියෙනවා. ඒකයි. කළු පාටින් ඔය පෙන්නන්නේ වාට තියෙන අමනුස්ස දොස්. නැත්තම් සම්මේලයේ ඔය පේන පාට සම්පූර්ණයෙන්ම පේන්න ඕනේ. මේ පේන පාට පේන්නේ නැතුව පෙනිලා නොපෙනී යන්නේ අර ඒ පෙනිලා නොපෙනිය. ඒක අර කට්ටිය වහනවා ඔයාව. අපි ඒක ඉන්සරි ක්ලියර් කරගමු. ඔතනින් Tamanට තුන්කල් දකින්න පුළුවන් ඔය ඇහැ. ඔය ඇහැ දැන් කළු ගතිය අයින් කරාම අමනුස්ස දෝෂ ටික අයින් කරාම ඔයාලට පුළුවන් කාලේ හරහා මේ ඇහැ යවන්න. මේ පේන ඇහැ ඇවිල්ලා ඩ්‍රෝන කැම් එකක් වගේ. දැන් ඩ්‍රෝන කැම් එක කොහොමද මේ හරි. තුරු ටික මම වෙන දවසක ආයි කියලා දෙන්න. දැන් භාවනා කරන් තේරෙනවනේ. කොහොමද භාවනා කරන්න ඕනේ? දැන් මේ පේන සමස්ත ඊට පිටාගෙන අන්න එක තමයි භාවනාව. මොකද ලේසින් භාවනාව. ආයේ එහෙට මෙහෙට කයට සීපේ රෝම ලේසිම එක තමයි. දැන් චක්කුම් උදපාදි වෙලාන් තියෙන්නේ. ඒ කියන්නේ මේ පේන සමස්තෙම සිය පිටවන්න පුළුවන්. කම ලැබිලා තියෙනවා. ඒක නිසා අන්න එතෙන්ට එහෙම කරන්නේ හිත නතර වෙනවා. එක දෙයක්